ආයුබෝවන් අපි මේ නැවත වරක් එකතු වෙන්නේ දම්නද සාපෙලට දිනන මග YouTube නාලිකාව ඔස්සේ තවත් රසවත් ගණිතමය අත්දැකීමක් ඔබට ගෙනීමටයි මේ සැලසුම් අපි ඔබට ගෙනෙනු ලබන්නේ. ඒ අනුව අපි ගිය වර සාකච්ඡා කරන ලැබුවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස පිළිබඳව. ඒ කොටසේ මුල් ප්‍රශ්න 25 අපි සාකච්ඡා කළා. අද දිනේ තුල අපි බලාපොරොත්තු වෙනවා B කොටසේ මුල් ප්‍රශ්න 5 ඔබ සමග සාකච්ඡා කරන්නට. ඒ අනුව ඔබට ලැබී ඇති ගණිතමය ප්‍රශ්න පත්‍රය දෙස බලන්න. එහි පළවෙනි ප්‍රශ්නය බලන්න. මිනිසෙක් තමා සතු නිවසක් මාසකට රුපියල් 10000 බැගින් කුලියට දෙයි. එමගින් වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් 120ක් නිවස නඩත්තු සඳහාද රුපියල් 1500ක් වාර්ෂික වරිපණ බදු සඳහාද වියදම් කරයි. කුලිය වශයෙන් වර්ෂයකදී ලැබෙන මුළු මුදල කොපමණද කියලා අහනවා. ඒ නිසා සරලව අපිට හොයාගන්න පුළුවන් මාසකට කුලිය. මාසකට කුලිය සමානයි රුපියල් 10000යි. ඒ අනුව වසරකට කුලිය අපිට හොයාගන්න පුළුවන් පැහැදිලිව. ඒ අනුව වසරකට කුලිය 10000 වැඩි කරනවා 12. ඒ අනුව ඔබට පහසුවෙන් මේකේ පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මොකද්ද? 12 වැඩි කරනවා 10000. එතන අපිට එනවා රුපියල් 120000 කියන පිළිතුර අපිට ලැබෙනවා. එතකොට ඔබට ඒ පිළිතුර නිවැරදිව ලැබී ඇති. ඊළඟට අහනවා අපිට නඩත්තුව සඳහා වැය කළ මුදල. නඩත්තුව සඳහා වැය කළ මුදල මේ දෙන්නේ පළවෙනි කොටසේ පිළිතුර. දැන් අපි බලනවා දෙවෙනි කොටස නඩත්තුව සඳහා වැය කළ මුදල. එතන අපිට පුළුවන් නඩත්තුව සඳහා වැය කළ මුදල අපිට මාසික කුලියෙන් 120ක් තමයි නඩත්තුව සඳහා වැය කරනු ලබන්නේ. නම් මේ විතර කැපෙනවා, මේක කැපෙනවා. එතන අපිට පුළුවන් 12000 වැඩි කරනවා දෙකෙන්. එතන අපිට ලැබෙනවා නඩත්තුව සඳහා රුපියල් 24000ක මුදලක් ඔබට ඒ සඳහා වෙනවා. මම හිතන්නේ දැන් ඔබට ඒ නිවැරදි පිළිතුර ලැබිලා ඇති. ඊළඟට අහනවා වසර අවධිය ඔබට කියන මොනවද? මේ දීගිතුවේ ඉතින් බලන්න මොනවාද කියන්නේ නක්ලා කියන්නේ කියලා යාගේ මුළු වියදමක් හොයාගන්න ඕනි. එතන මේ මුළු වියදම අපි හොයාගන්නේ නඩත්තු මුදලයි වරිපණ මුදලයි විතරයි මෙයාට යන්නේ. නඩත්තු මුදල එකතු කරන්න ඕනි වරිපණ මුදල. ඊළඟ නඩත්තු මුදල අපිට රුපියල් 24000ක් කියලා ලැබුණා පළවෙනි පිළිතුරේදී. වරිපණ මුදල අපිට දීලා තියෙනවා වර්ෂයකට 1500යි කියලා. ඊයම අපිට එකතු කරාම මේකට ලැබෙනවා රුපියල් 25500ක් ලෙස අපිට මුළු වියදම අපිට ලැබෙනවා. ඉතින් ඒ අනුව අපෙන් අහන්නේ මුළු වියදම නෙවෙයි ඉතිරි වෙන මුදල කොච්චරද කියලා. එහෙනම් ඉතිරිය හොයාගන්න අපි කරන්නේ අපිට කුලිය වශයෙන් ලැබුණා රුපියල් 120000ක්. ඒකෙන් අපි අඩු කරනවා 25500ක්. එතකොට අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා රුපියල් 94500ක්. දැන් ඔබට ඒක පැහැදිලිව පිළිතුර ලබා ගැනීම හැකියාවක් වෙනවා. එතකොට ඔබට මේ පිළිතුර ලැබී ඇතයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, එසේනම් අපි ඊළඟට යොමු වෙනවා පළවෙනි ප්‍රශ්නේ B කොටස. ඒක තියෙනවා වැඩබිමක සේවයේ නියුතු 40 දෙනෙක්ගෙන් සමන්විත සේවක කණ්ඩායමක් සඳහා දින 12කට සෑහෙන ආහාර ගබඩා කර ඇත. දින 6කට පසු තවත් සේවකයන් 8 දෙනෙකු එකතු වුවොත් ඉතිරිව තිබෙන ආහාර ප්‍රමාණය දින කීයකට සෑහෙනද කියලා. ඉතින් ඔබට අපි වඩාත් පහසු වෙන්න මේ ප්‍රශ්නය ඔබගේ තිරයේ දිස් කරනවා. ඉතින් අන්න ඒකත් එක්ක ඔබ බලා ගන්න. ඒ අනුව මුලින්ම අපි හොයාගන්න ඕනි ආහාර ප්‍රමාණය. ඒ අනුව අපි කියනවා ආහාර ප්‍රමාණය
සමානයි මිනිසුන් ගාන වැඩි කරනවා අපි දින ගණනින්. ඒතර අපිට දීලා තියෙන කොටස යනවා මිනිසුන් 40යි දින 12යි. ඒ අනුව අපිට වැඩි කරාම අපිට ලැබෙනවා ආහාර ප්‍රමාණය 480කට සෑහෙන ආහාර ප්‍රමාණයක් මෙහි හැදිලා තියෙනවා. ඊට පස්සේ කියනවා දින 6කට පස්සේ තවත් සේවකයන් 8 දෙනෙකු එකතු වුවහොත් එහෙනම් දැන් දින 8කට දින 6කට පස්සේ අපි ගත්තොත් එහෙම මේකෙන් භාගයක් තමයි තියෙන්නේ. එහෙනම් දින 6කට ඉතිරි ආහාර ප්‍රමාණය. ඒතර දින 6කට ඉතිරි වෙන ආහාර ප්‍රමාණය 240යි. ඊට පස්සේ අපි කියනවා මිනිස්සු තව එකතු වෙනවලු 8 දෙනෙක්. ඒතකොට මුළු මිනිස්සු සංඛ්‍යාව 48ක් වෙනවා. එහෙනම් දැන් අපිට හොයාගන්න ඕනේ දින කීයකටද මේක ප්‍රමාණවත් වෙන්නේ කියලා. ඒතර ආහාර ප්‍රමාණය 240. අපි බෙදනවා මිනිස්සු සංඛ්‍යාව 48ෙන්. ඒක බෙදුවාම අපිට එනවා 12/4යි 12/20යි 24ෙන් බෙදුවාම අපිට දින 5කට ප්‍රමාණවත් ආහාර මෙහි තව ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නය දැන් ඔබට තිරේ දිස්සෙනවා. ඒ දෙවෙනි ප්‍රශ්නය අනුව අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ මුලින්ම අහනවා තීරුබදු මුදල හොයාගන්නේ කොහොමද කියලා. ඒ අනුව තීරුබදු මුදල සමාන වෙනවා මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන් ආනයනික මිල මම කෙටියෙන් කියනවා මේ කියලා ආනයනික මිල වැඩි කරන්න ඕනේ තීරුබදු ප්‍රතිශතයෙන්. එතකොට දැන් ආනයනික මිල අපිට දීලා තියෙනවා රුපියල් මිලියන 4ක් කියලා. අර පැහැදිලිව මේ බිඳු වෙන් කරගෙන ගියා ගන්නවා. රුපියල් මිලියන 4කින් 175ක් කීයද කියලා බලනවා. ඒ අනුව අපිට මේ බිඳු දෙකට මේ බිඳු දෙක සුළු වෙලා යනවා. එතකොට අපිට මේක වැඩි කරාම අපිට ලැබෙනවා 75 අපි ඉන්නේ වැඩි කරනවා 100යි. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා බිඳු ඉතුරු වෙලා 4ක්. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා රුපියල් මිලියන 3ක් වශයෙන් අපිට පිළිතුර ලැබෙනවා. එතකොට ඔබට දැන් මේ පිළිතුර ලැබිලා ඇති. ඊළඟට අහනවා බදු ගෙවීමෙන් පසු වටිනාකම කොහොමද කියලා. එහෙනම් බදු ගෙවූ පසු මිල බදු ගෙවූ පසු මිල. එතකොට බදු ගෙවූ පසු මිල හොයාගන්නේ අපි ආනයනික මිලට එකතු කරන්න ඕනි තීරු බදු මිල. එතකොට ආනයනික මිල රුපියල් බිලියන 4යි. ඒකට එකතු කරනවා අපි බදු මුදල රුපියල් මිලියන 3යි. ඒතර එකව ග්‍රාම අපිට එනවා ඔක්කොම මිලියන 7ක්. එහෙනම් මේක අපිට පිළිතුර ලැබෙනවා රුපියල් මිලියන 7ක් වශයෙන් අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟ ඒකේ තුන්වෙනි කොටසෙන් අහනවා මෝටර රථයේ ආනයනය කළ පසු බදු ගෙවීමෙන් 140ක් ලාභ තබාගෙන වාහනේ විකුණනවලු. එහෙනම් දැන් අපිට මෙන්න මේ අපි 9 පන්තියේදී 10 පන්තියේදී අපි සාකච්ඡා කරා ප්‍රතිඵල මේ ප්‍රතිශත ලියනකොට මෙන්න මේ විදිහට ලියාගත්තාම අපිට පුළුවන් ලේසියෙන් පිටර හොයාගන්න ගත් මිල සහ අපිට විකුණු මිල වශයෙන් අපි මේ වගේ ලියනවා. අපි රුපියල් 100කට ගත්තොත් එයා ලාභ ගියා ගන්නවලු රුපියල් 40ක් එනවා විකුණන්නේ 140ට. දැන් දුවේ පුතේ ඔයගලන්ට තේරෙනවා ඒක පැහැදිලිව රුපියල් 100කට ගත්තා ලාභය 40ක් නම් ඒක 140ක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ බදු ගෙවුවාම අපිට මිලියන 7ක් තමයි අපිට ගත් මිල වශයෙන් සටහන් වෙන්නේ. ඒ අනුව අපි විකුණු මිල x කියලා ගත්තාම මේ විදිහට ඔබට මතක ඇති අපි සුළු කිරීම කරන්න පුළුවන් පහසුවෙන්. එතන අපි කියනවා CI වැඩි කිරීම x සමානයි මිලියන 7 වැඩි කිරීම මිලියන 7 වැඩි කිරීම 140 x වල අගය වාර සංඥාව 100ක් බෙදනවා මෙයාව අපි 100ක් බෙදනවා. එනම් මේ බිඳුවත් අපල ගියාම අපිට ලැබෙනවා මුළු මුදල වශයෙන්
මිලියන 9යි රුපියල් 900 රුපියල් මිලියන 9යි 800,000ක මුදලක් අපිට මේ සඳහා වැය වෙනවා. ඒ අනුව එයා ලාභ ලබා ගන්නවා මේ ආකාරයේ ප්‍රමාණයක්. ඒ අනුව රුපියල් මිලියන 9යි 800,000ක මුදලක් මේ සඳහා විකුණුම් මිල වශයෙන් ලක්වලා තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔබට ඒ පිළිතුරක් නිවැරදිව හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි B කොටසට යන්න සූදානම් වෙනවා. හොඳයි අපි බලමු ඒ ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා. හොඳයි එහෙනම් අපි ඊළඟ කොටසට යමු වෙමු. දෙවන ප්‍රශ්නේ B කොටස. ඒක වැල් පොලිය පිළිබඳ ගැටලුවක්. දැන් එනවා වැල් පොලිය සමාන වෙනවා ණය මුදල අපිට තියෙනවා රුපියල් 200,000ක්. ණය මුදල රුපියල් 200,000යි. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ අපි 100ට 150. මේව අපි 100ට 150ක් වැඩි කරන්න හේතුව තමයි වැල් පොලිය කියලා කියන්නේ පොලියටත් පොලියක් ලැබෙනවා. ඒ අනුව අපිට මෙතන තියෙන බිංදු දෙකට මෙතන තියෙන බිංදු දෙක කැපෙනවා. මෙතන තියෙන බිංදු දෙකට මෙතන තියෙන බිංදු දෙක කැපෙනවා. අපි 20 වැඩි කරන්න ඕනි 105 105න් වැඩි කරන්න ඕනි. ඒක වැඩි කරන ලේසිම ක්‍රමය තමයි 5 වරක් 5 25යි. ඒක මෙහෙම ලියනවා. 10ට එකක් විකුණනවා 11යි. 11 10න් වැඩි කරනවා 110යි. ඒක වැඩි කරනවා අපි 20න් බිංදුවයි දෙවරක් 5 10යි දෙවරක් 2 4යි 1යි 5යි මෙතන බිංදුවයි 2යි 2යි. ඊයනවා අපිට මෙන්න මේ වගේ පිළිතුරක් ලැබෙනවා රුපියල් 220,500ක මුළු මුදලක් ලැබෙනවා. හොඳයි එහෙනම් අපි තුන්වෙනි ගැටලුව සඳහා දැන් යොමු වෙන්නයි සූදානම් වන්නේ. ඔබට රූපයේ දිස්සනවා ඊළඟ ගැටලුව රූප සටහනක් ආශ්‍රයෙන් ඒ රූප සටහන අනුව ඡාප දිග අපිට සොයා ගැනීමට තියෙන්නේ ඡාප දිග. දැන් අපි බලමු කොහොමද අපි මේ කොටසේ ඡාප දිග හොයාගන්නේ කියලා. එතකොට ඡාප දිග සමාන වෙනවා 4න් 1යි 2 5 කියලා කියන්නේ 7න් 22යි. මේකේ අරය අපිට දීලා තියෙනවා 14යි කියන. යනවා සුළු වෙනවා දෙවරක් 2යි දෙවරක් 11යි 7 වරක් 2යි. එතකොට අපිට ලැබෙනවා 11 වරක් 2 22යි සෙන්ටිමීටර 22ක් ඡාප දිග වශයෙන් ලැබෙනවා. අපෙන් අහන්නේ හරස්කඩ පරිමිතිය. ඒ නිසා පරිමිතිය අපිට හොයාගන්න නම් බෙද කරන්න ඕනේ 14 ඒවා දෙකක් තියෙනවා අරයන් දෙකක්. ඒකට ඡාප දිග 22ක් එක්ක වුණාම අපිට ලැබෙනවා සෙන්ටිමීටර 50ක් වශයෙන් අපිට පරිමිතිය ලැබෙනවා. ඊළඟට අහනවා හරස්කඩ වර්ගඵලය කොච්චරද කියලා. එතන හරස්කඩ වර්ගඵලය අපෙන් අහන්නේ 4න් 1යි πr වර්ගයේ සූත්‍රය භාවිතා කරනවා. π කියලා කියන්නේ 7න් 22යි. r කියලා කියන්නේ 14 වැඩි කිරීම 14. දැන් අපි සුළු කරනවා 7 වරක් 2යි දෙවරක් 2යි දෙවරක් 11යි 11 14න් වැඩි කරාම අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 154ක් කියලා හරස්කඩ වර්ගඵලය දෙවන කොටසට පිළිතුරු වශයෙන්. ඊළඟට අපි අහනවා තුන්වෙනි කොටසේ පරිමාව සොයන්න කියලා. ඒතර අපි දන්නවා පරිමාව සමාන වෙනවා මේකෙදී මේ ආකාරයට පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ දිගෙන්. ඒ අනුව පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එතන හරස්කඩ වර්ගඵලය 154යි. දිග අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 50යි. මේක වැඩි කරාම අපිට ලැබෙනවා 7700ක් ඝන සෙන්ටිමීටර ලෙස අපිට ලැබෙනවා. හොඳයි අපි හතරවෙනි කොටසට සූදානම් වෙන්න හදන්නේ. මේකේ තල පෘෂ්ඨ වල
තීන් තාලයක කිරීමට කොච්චර වර්ග සෙන්ටිමීටර රුපියල් 5 බැගින් යන වියදම සොයන්න කියලා ආයි මුලින්ම බලනවා මේකේ තල පෘෂ්ඨ තියෙනවා බලන්න පේනවා රූපයේ තල පෘෂ්ඨ තියෙනවා 4ක් ඒ තල පෘෂ්ඨ 4න් කේන්ද්‍රික ඛණ්ඩ තියෙනවා 2ක් ඒ යනවා අපේ තල පෘෂ්ඨවල වර්ගඵලය හොයාගන්න ඕනි. එතන කේන්ද්‍රික ඛණ්ඩ එකක් 154යි. එතන ඒ වගේ ඒවා දෙකක් තියෙනවා 154 ඒවා දෙකක්. ඊළඟට තියෙනවා ඍජු කෝණාශ්‍ර දෙකක් එක ඍජු කෝණාශ්‍රයක් 50යි. අනිත් එක 14යි. ඒ වගේ ඍජු කෝණාශ්‍ර තියෙනවා දෙකක්. එතකොට අපිට 154 දෙකෙන් වැඩි කරාම 308යි. මේක වැඩි කරාම 50 දෙකෙන් වැඩි කරාම 100යි. ඒක 14න් වැඩි කරාම 1400යි. ඒ අනුව පිළිතුර අපිට ලැබෙනවා 1708ක් වර්ග සෙන්ටිමීටර. නමුත් අපිට අහන්නේ මේ පිළිතුර නෙවෙයි වර්ග සෙන්ටිමීටරයකට රුපියල් 5ක් නම් මුළු වියදම අහනවා තීන් තාලයක කරන්න. එහෙනම් අපි ලියනවා මුළු වියදම සමානයි 1708 වැඩි කිරීම 5. එතන අපිට රුපියල් වලින් පිළිතුර ලැබෙනවා රුපියල් 8540ක්. ඔබ මුණ කරලා බලන්න 5න් එතකොට රුපියල් 8540ක් ඔබට ලැබෙනවා ඒ සඳහා. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නයට යොමු වෙනවා. 4 වෙනි ප්‍රශ්නේදී ඔබෙන් අහලා දෙන එකේ ඒ කොටසේදී අපිට දීලා තියෙනවා NA මේලය B NA NB NA ඡේදනයේ B සමග තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අපි කුලක පාඩමේදී මේක ඉගෙනගෙන තියෙනවා. NA මේලය B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනය B. මෙන්න මේක අපිට පැහැදිලිව ලියා ගන්න පුළුවන්. ඔබ නිවැරදිව ලියලා ඇති. ඊළඟට අපිට දීලා තියෙනවා සර්වත්‍ර කුලකය දීලා තියෙනවා 20යි කියලා. NA මේලය B අනුපූරකය දීලා තියෙනවා 1යි කියලා. ඒ අනුව අපිට හොයා ගන්න පුළුවන් NA මේලය B කීයද කියලා. එතන අපි කියන්න පුළුවන් NA මේලය B සමාන වෙනවා සර්වත්‍ර කුලකයෙන් අඩු කරන්න ඕනි NA මේලය B අනුපූරකය. එතකොට 20න් අඩු කරන්න ඕනි එකක්. එතකොට අපිට ලැබෙනවා 19යි කියලා ලැබෙනවා. ඊළඟට අපෙන් අහනවා NA ඡේදනය B කීයද කියලා හොයන්න. මේ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් NA ඡේදනය B සමානයි මේ NA ඡේදනය B කියලා කියනවා. එතකොට NA එකතු කිරීම NB අඩු කිරීම NA මේලය B කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ අනුව NA දීලා තියෙනවා අපිට 16යි NB දීලා තියෙනවා 17යි. ඒකෙන් අඩු කරන්න ඕනේ අපි 19ක්. එතකොට 33න් අපි 19ක් අඩු කරනවා. එතන අපේ පිළිතුර වශයෙන් 14ක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට අපිට A කොටසට පැහැදිලිව පිළිතුරු ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි එම කොටසේ B කොටස වෙත අවධානය යොමු කරමු. ඉරේ ප්‍රශ්නය දිස් වෙනවා. ඔබ ප්‍රශ්නය හොඳින් කියවන්න. හොඳින් කියවලා පිළිතුරු ලියන්න සූදානම් වන්න. දැන් මේ කොටසේ අපිට තියෙනවා මෙහෙම A නම් පෙට්ටියක 1 සිට 7 තෙක් අංක කළ සමාන ප්‍රමාණයේ හා හැඩයේ කාඩ් පත් ඇත. එතකොට අපි මේ විදිහට ලියා ගන්නවා මේ කාඩ් පත් වල ඉරට්ටය සහ ඔත්තේ සංඛ්‍යා තියෙන්න පුළුවන්. ඊළඟට අපි කියනවා මේකේ කියනවා A වලින් කාඩ් පතක් ගන්නවලු. එම කාඩ් පත ඉරට්ට නම් A වලින් තවත් කාඩ් පතක් ගන්නවලු. එහෙනම් ඉරට්ට සංඛ්‍යා තියෙන්නේ 7න් 3යි. ඔත්තේ සංඛ්‍යා තියෙනවා 7න් 4ක්. යනවා පළවෙනි කොටසට මේක ලියන්න පුළුවන්. ඊළඟ අපි කියනවා මේකේ ඊළඟ කොටසට අපි යනවා එතනත් අපිට දීලා තියෙනවා ඉරට්ට ඔත්තේ කියලා. ඒකෙදී අපිට හොයා ගන්න පුළුවන් මේ විදිහට A වලින් කාඩ් පතක් ගන්නවලු. ඒක ඉරට්ටය නම් A වලින් තවත් කාඩ් පතක් ගන්නවලු. එතකොට දැන් එක කාඩ් පතක් ගත්තාම ඉතුරු වෙලා තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා 3න් එකක් ගියාම 6න් පංගු 2ක් තමයි ඉරට්ට සංඛ්‍යා ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉතුරු වෙන්න ඕනේ 6න් පංගු 4ක්.
ඔත්ත්‍ය සංඛ්‍යාව. ඊට පස්සේ කියනවා ඒක ඔත්ත්‍ය සංඛ්‍යාවක් වුණොත් B පෙට්ටියෙන් ගන්නවලු. B පෙට්ටියේ තියෙන කාඩ් 5යි. ඒතර මෙතන ලියනවා 5න් පංගු විරට්ටි සංඛ්‍යා තියෙනවා 5න් 2ක්. ඔත්ත්‍ය සංඛ්‍යා තියෙනවා 5න් 3ක්. මොන ආදී වශයෙන් ඔබට මේකෙදී පැහැදිලි පිළිතුරක් ලබා ගන්නට පුළුවන් ඔය විදිහට. ඊට පස්සේ අපෙන් අහනවා ගනු ලබන කාට්වත් දෙකම එකම වර්ගයේ වීම. ඒතකොට එකම වර්ගය වෙනවා නම් අපිට ඉරට්ට වෙන්න පුළුවන්. ඒතකොට අපේ 3 වැඩි කිරීම 6න් 2 එක එකතු කරන්න ඕනේ. 7න් 4 වැඩි කිරීම 5න් 3 ඔත්ත්‍ය. ඒතර මේ ටික සුළු කරා මෙතන දෙවරක් 1යි දෙවරක් 3යි. මේ තුනට මේ තුන කපලා ගියාම මෙතන අපිට කරනවා 7න් 1 එකතු කරන්න ඕනේ 35න් 4 වරක් 3 12යි. මේක 35න් වගු කරන 5න් වැඩි කරාම අපිට ලැබෙනවා 35න් 5යි 35න් 12යි. ඒක එකතු කරාම අපිට ලැබෙනවා 35න් 17ක් වශයෙන් අපිට ලැබෙනවා. ඒක ඔබට මෙන්න මේ ආකාරයට නිවැරදි පිළිතුර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට තිබෙන්නේ B කොටස ඒ අවසාන ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය අය බලමු මේකට කොහොමද නිවැරදි පිළිතුරු ලබා ගන්න කියලා. ඔබට තිරේ දිස්සනවා ලකුණු සමූහයක්. ඒ ලකුණු ටික අපි ආරෝහණ ක්‍රමයට ලියා ගන්නවා. එතකොට ආරෝහණ ක්‍රමයට ලියාගත්තාම අපිට ලියන්න පුළුවන් මෙහෙම 5 6 2ක් ඊළඟ 8 10 11 13 14 15 ඉලක්කම් දෙකක් වෙනකොට තියෙනවා. ඊට පස්සේ 17 18 ආදී වශයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේකෙදී අපි ඔබට කියලා කියනවා මේකේ අහන්නේ අන්තර්චතුර්ථක පරාසය. ඒ අනුව Q3 හොයා ගන්න ඕනේ. අපිට Q3 හොයා ගැනීමේදී අපි මධ්‍යස්ථය මේකදී හොයාගමු. හරි මැදට එන. ඒතර මෙතන තියෙනවා ඉලක්කම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මෙතන 20 තියෙනවා තව. ඒතකොට 13යි. ඒතකොට 13ට එකක් එකතු කරාම 14යි. 14 දෙකෙන් බෙදුවාම 7යි. ඒක 7 වෙනි එක තමයි මැදට එන්න ඕනේ. 1 2 3 4 5 6 7. මෙන්න මෙයාව අපි Q2 කියලා එහෙම නැත්නම් මධ්‍යස්ථය කියලා හඳුනගෙන වෙන් කර ගන්නවා. ඒතකොට Q1 හොයා ගන්න අපි මේ විදිහට දෙපැත්තෙන් කපලා දැම්මම මෙන්න මේ සංඛ්‍යා දෙක තමයි Q1ට එන්න ඕනේ. ඒතකොට Q1 හොයාගන්නේ අපි 6යි 8යි එකතු කරලා එකෙන් බෙදනවා. එතකොට 6යි 8යි එකතු කරාම ගන්නවා 14යි. 14 දෙකෙන් බෙදුවාම දුවේ පුතේ අපිට එනවා 7 කියලා. එතකොට Q1 කියලා කියන්නේ 7යි. ඊළඟට Q3 හොයාගන්න තමයි මේ වගේ දෙපැත්තෙන් කපලා දානවා. මැදට දෙනවා 15යි 17යි. ඒක අපි Q3 කියලා ලියා ගන්නවා. ඒ නිසා Q3 යගේ අපිට ලැබෙනවා 15 එකතු කිරීම 17 බෙදීම 2. එතකොට 32 බෙදනවා 2කින්. එතකොට අපිට එනවා 16යි කියලා. දැන් එහෙනම් අපිට හොයාගන්න පුළුවන් අන්තස් චතුර්ථක පරාසයම කෙටියෙන් ලියුවා. එතකොට ලියනවා Q3ෙන් අඩු කරනවා Q1ක්. එතකොට අපිට ලැබෙනවා 16න් 7ක් අඩු වෙනවා. එතකොට අන්තස් චතුර්ථක පරාසය 9යි කියලා අපිට ලැබෙනවා. ඉතින් ඔබත් ඒ විදිහට නිවැරදිව ඒ ගැටලුව විසඳන්න ඇති කියලා අපි හිතනවා. හොඳයි අපි ඒකේ B කොටසට යනවා. ඒ සඳහා ඔබට වගුවක් තියෙනවා. ඒ වගුව ආශ්‍රයෙන් ඔබෙන් අහනවා හිස්තැන් කිහිපයක් පුරවන්න. අනේ හිස්තැන් වලට ඔබට ඉරේ දිස්සනවා ඔබගේ ඒ ප්‍රශ්න පත්‍රය. ඒ ප්‍රශ්න පත්‍රයේ බැලුවාම අපිට 6 8 කියන කොටසේ ස්තම්භ ප්‍රස්ථාරයේ තියෙනවා 26ක්. ඊයන්ව එතනට 6 දානවා. ළමයි 30 දෙනෙක්ගේ ස්කන්ධය තමයි තියෙන්නේ. එයාල අපි මේ සංඛ්‍යා ටික එකතු කරාම 3යි 5යි 8යි 8යි 6යි 14යි 14යි 6යි 20යි 30ක් වෙන 10ක් අඩුයි. 8 12 කරනට 30 කරනට අපිට 10 කියන පිළිතුර ලැබෙන්න ඕනේ. ඊළඟට ඔබට තියෙන්නේ ඒ අදාළ ප්‍රස්ථාරය අඳින්න. එතකොට මේ අපි මේ විදිහට ඔයගලන්ට ප්‍රස්ථාරය අඳින්නට පුළුවන්. දැන් ඔබට දීලා තියෙනවා ස්තම්භ ප්‍රස්ථාරය එහෙම නැත්නම් ජාල රේඛය අඳින්නට කියලා. ඒක ජාල රේඛයේ පළවෙනි කොටස දීලා තියෙන 2 4 3ක් දීලා තියෙනවා. ඒ නිසා අපි
දෙකයි හතරයි අතර මෙන්න මේ විදිහට තුනක ස්තම්භයක් අඳිනවා. ඊළඟට තියෙනවා 4යි 6යි අතර 5ක් තියෙනවා. එතකොට 4යි 6යි 5 කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන අපි ඇඳලා පෙන්නනවා. ඊළඟට තියෙනවා අපිට 6 8 අතර 6ක් තියෙනවා. ඒක අපිට ඇඳලා දීලා තියෙනවා. ඊළඟට 8 12 අතර 10ක් තියෙනවා. එතන 8 12 10යි කියලා කියන්නේ ඒකක දෙකක් තියෙනවා. ඒක දෙකෙන් බෙදනවා. එතන 12 දෙකේ 10 දෙකෙන් බෙදුවා 5යි. ඒ අනුව 5ක් උසට මෙන්න මේ කෑල්ල ඇඳෙන්න ඕනේ. 10යි 12යි 5යි. ඊට පස්සේ 12යි 14යි අතර නැවතත් 6ක උසක් ඇඳෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ ඔබට ජාල රේඛය. දැන් ඒකෙන් සංඛ්‍යාත බහුව වශයෙන් තියෙනවා. මේ හැම තැනකම මධ්‍යස්ථය අපි ලකුණු කරගන්න ඕනේ. මධ්‍යගය ලකුණු කරගෙන අපි මේ විදිහට යා කරාම ඔබට මේ අදාළ සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ වෙනවා. ඒ අනුව අපි එම කොටස සාකච්ඡා කොට අවසන්. ඉතින් අපි මේ ඔබට ගෙවි යන්නේ ඔබගේ විභාගයට ආසන්නතම දින කිහිපයක්. දැන් මේ වන විට මාර්තු මාසේ 1 වෙනිදා විභාගේ පැවැත්වෙනවා කියලා සංකේත දින නියම කරලා තියෙනවා. ඉතින් ඔබට කරන්න ඕනි අනිවාර්යයෙන්ම මේ කොටස් පරිශීලනය කරලා නැවත නැවත පුළුවන් තරම් විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් අපි මේ දෙන්නේ ඔබට සවියක්. මේ සවියෙන් ඔබ නිවැරදිව ප්‍රයෝජනය අරගෙන මෙම විභාගයේ සමත් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා ගන්න. ඉතින් තවත් අපි මෙම නාලිකාවෙන් තවත් පාඩමක් සමග යොමු වීමේ සූදානමින් මෙම කොටස අපි නිමා කරනවා. එතෙක් ඔබට සුබ දිනයක්. ඒ වගේම මෙම විකාශනය ගැනීමේදී අපිට නැනස සමාජ සංවර්ධන පදනම ඒ වගේම මේ සමාජිකයන් ඒ වගේම කැමරාකරණයේදී අපිට සහයෝගය දක්වනවා අපගේ විද්‍යාලයේ සිටින සුපුන් මදුශංකර්. ඒ වගේම ආලෝකකරණයේදී අපිට සහයෝගය ලබා දෙනවා අපගේ මාධ්‍යවේදී ටයිටස් සඳනායක මහත්මයා. ඒ වගේම මේ කාර්යයේදී විදුහල්පතිතුමියන් අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඕන් සෑමදෙනාවත් ආයේ මේ මොහොතේදී මතක් කරමින් අපි ඊළඟ පාඩමට සඳහා තවත් දිනකදී හමු වෙමු. ඔබ සැමට සුබදායක දිනයක්.